මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. කොවිඩ් අරමුදලේ රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට වෙන් කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක්. උතුරු නැගෙනහිර පළාත්වල කුඹුරු ඉඩම් වගාව සඳහා නැවතත් ගොවි ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා සතුස්ස ආයතනින් ක්‍රමවත් වැඩපිළිවෙලක්. ප්‍රමාණවත් පරිදි ජලය පවතින බැවින් යලකන්නේ සඳහා කුඹුරු වගා කරන ලෙස ඉල්ලීමක්. විදුලි සංදේශ බද්ධ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙයි. රුසියාවට ඇමරිකාවෙන් තවදුරටත් සම්බාධක. ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පාකිස්තාන කාන්තා කණ්ඩායමට ලකුණු 73ක ජයක්. කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. කොවිඩ් පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබී තිබිනි. මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා සඳහා යෙදවිය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 234ක් දේශීයව නිෂ්පාදනය කෙරේ. ලෝක වෙළඳ පොලේ ඖෂධ මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලටගෙන දේශීයව ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දිය ණය ආධාරයට ලබා ගැනීමට ඇති හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ අද පැවති සාකච්ඡාවකදී රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය. ඔයාමඩුව සහ හොරණ මිල්ලෑව ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඖෂධ නිෂ්පාදනයට ආයෝජකයෝ 12 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. එම නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීම අපේක්ෂාවයි. ඖෂධ වර්ග 200කට අධික සංඛ්‍යාවක් නිපදවීමේ ශක්්‍යතාව මෙම කලාපය තුළ පවතින බව නිලධාරීහු සඳහන් කළහ. සමෘද්ධි සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට සහ ගර්භණී මව්වරුන්ට පෝෂණ ආහාර වේලක් ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් පවතින බව ජනාධිපතිතුමා පැවසිය. ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය සඳහා මූලස්ත්‍ර කිහිපයකින් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙමින් පවතී. යෝජිත අයවැයෙන්ද ඊට අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට නියමිතයි. දැනට පවතින ප්‍රගතිය මත ඉදිරි මාස 3 ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත් වනු ඇතැයි නිලධාරීහු පෙන්වා දුන්හ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රාමුකැල්ල මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. ආහාර හිඟයක් ඇතිවීමේ අවදානම හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විමලේන්ද්‍රන් ශරණ් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිත මාලින් හර්වික් යන මහත්වරුන් සමග අද පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙරට කෘෂිකර්මාන්තය මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුව පොහොර සහ ඉන්ධන හිඟය බවද වික්‍රමසිංහ මහතා හිදී පැවසිය. ඒ සඳහා කඩිනම් පියවර ගතහොත් මාස 5ක් 6ක් ඇතුළත මෙම තත්ත්වය පාලනය කරගත හැකි බව අග්‍රාමාත්‍යවරයා එම නියෝජිතින්ට පෙන්වා දුන්නේය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති උතුරු නැගෙනහිර පළාත්වල කුඹුරු ඉඩම් වගාව සඳහා නැවතත් ගොවි ජනතාවට ලබා දීමට තීරණය කෙරේ. මුලතිව් දිස්ත්‍රික් ගොවි සංවිධාන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණයට එළඹ ඇත. එම ගොවි සංවිධාන නියෝජිතයෝ අමාත්‍යවරයා දහමු වූහ. එහිදී කුඹුරු ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා ගොවි ජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලු කුඹුරු වපුරා ඇතැයි සඳහන් කළ දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ
සති 3ක් තුල යූරියා පොහොර ලබා දීමට හැකි නම් එම දිස්ත්‍රික්කයෙන් පමණක් වී මෙට්‍රික් ටොන් 1.5ක් රටට ලබා දීමට හැකියාව පවතින බවද පැවසූහ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සතොස්ස සභාපති තුෂාර දිසානායක මහතා පවසයි. ලංකා සතොස්ස ශාඛාවල ඇනවුම් වලට අනුව භාණ්ඩ බෙදා හැරේ. මේ සඳහා නව ඉන්ධන පිරවුම් හලක් ආරම්භ කර ඇත. එමගින් සතොස්ස ලොරි රථවලට හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ආයතනවලට ඉන්ධන ලබා දෙන බව දිසානායක මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ වෙළඳ අමාත්‍ය කරු නලින් ෆර්නෑන්ඩෝ මැතිතුමා සහ ආයතන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේදී තීරණය කළේ ඉදිරියේදී එළඹෙන කිසියම් ආකාරයක ඕනෑම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීම සඳහා ආහාර ද්‍රව්‍ය සුලභ කිරීමේ කටයුත්තේ අභියෝගය අපි බාර ගන්නා බවයි. ඒ අනුව අපිට විශේෂයෙන්ම පාරිභෝගික ජනතාවට ප්‍රකාශ කළ හැකි වන්නේ අනියත බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. අපේ උපරිමය අපි යොදමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සුලභ කරන්න සහ ඊට අදාළ බාධකයන් මොනවද යන්න හඳුනා ගනිමින් ඒ අනුව ඉදිරි කටයුතු කරමින් ඉදිරි සති දෙක තුළ ඇතුළත විශේෂයෙන්ම ඒ භාණ්ඩවල යම් ආකාරයක පර්යන්ත මධ්‍යස්ථානවල භාණ්ඩ බෙදා හැරීමේ කටයුත්ත ඉහළ තලයකට ගේන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. පසුගිය දිනවල දැහැරුණු වැසි හේතුවෙන් වාර් ජලාශවල සමස්ත ධාරිතාව 60%ක පමණ මට්ටමක ඉහළ මට්ටමක පවතී. මෙම තත්ත්වයට ඉදිරියේදී දිවෙන කුඹුරුවක් කර ලක්ෂ 18ක් පමණ ප්‍රමාණයක් වගා කිරීමේ අවස්ථාව ගොවි ජනතාවට උදා වී තිබේ. එබැවින් වගාව සඳහා ගොවි ජනතාව යොමු වීම ඉතා උචිත බව වාර් මාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා පවසයි. මෙම පාරිසරික තත්ත්වයක් සමග ගොවින් වගා කටයුතු සඳහා නිසි පරිදි යොමු වීමෙන් ඉදිරියේ ඇතිවේයයි පුරෝකථනය කර ඇති ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දීමට මෙරට ජනතාවට හැකි වනු ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. ජලකන්නේ සඳහා සැලසුම් කළ වගාව අපසරියෙන් මේ වන විට 75%ක සීසෑමේ කටයුතු අවසන් කර තිබේ. ඉතිරි බිම් ප්‍රමාණයද ඒ සඳහා සූදානම් කර ඇත. මේ වගා කළ හැකි සෑම බිම් අඟලක්ම වගා කරන ලෙස පවතින තත්ත්වයන් යටතේ සිදු කිරීම ඉතාම වැදගත් බව දැනුම් දීමට කැමැති. ඒ තුලින් දැනට මතුවෙමින් පිබෙන ආහාර අර්බුදය 100%ක්ම විසඳා ගැනීමේ විභවයක් හැකියාවක් තියෙනවා. ඉදිරියේදී ආහාර සඳහා ඉතා ඉහළ මිලක් තිබේවි. ඉතා වටිනාකමක් තිබේවි. ඒ තුලින් ඔබේ ආර්ථිකය සවි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ සෑම බිම් අඟලක්ම ප්‍රමාද වීමකින් තොරව වගා කරන්න. මේ මාස 10 වෙනිදාට පෙර වගාව ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙන මහා වාරි කලාපවල. ඉදිරි මහ කන්නේ බාධාවකින් තොරව පටන් ගැනීම සඳහා මේ මාස 10 වෙනිදාට පෙර වගාව ස්ථාපිත කරන ලෙස ගොවි ජනතාවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැන්වීමට කැමැතියි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් විදුලි සංදේශ බද්ධ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැන්වෙයි. ඒ අනුව 11.25ක් පැවති විදුලි සංදේශ බද්ධ 15% දක්වා ඉහළ නැන්වෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි. මේ හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැන්වෙයි. මීට අමතරව 8%ක්ව පැවති එකතු කළ අගේ මත බද්ධ හෙවත් වැඩ් බද්ධ 12% දක්වා ඉහළ නැන්වීම නිසා දුරකථන බිල්පත් ගාස්තු 8%ක ප්‍රමාණයකින් ඉහළ යන බව එම කොමිසම පෙන්වා දෙයි. කෙසේ වෙතත් අන්තර්ජාල ගාස්තු සඳහා විදුලි සංදේශ බද්ධ බලනුපාන අතර වැඩ් බද්ධ අනුව එම ගාස්තු 4%කින් ඉහළ යනු ඇත. රටේ පවතින ආර්ථික ගැටලු හමු වූද මාර්ග ව්‍යාපෘතිවල 80%ක වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති නිම කිරීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂන්වල් එල්.වී.එස්. වීරකෝන් මහතා පවසයි. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ චීන වජයේ ණය ආධාරිත ක්‍රියාත්මක ව්‍යාපෘති මේ වන විට අවසන් කරමින් පවතින බව හෙතෙම සඳහන් කරයි. දේශීය බැංකු ණය අර්ථයේ ව්‍යාපෘති ගණනාවක් යම් කාලයකට නවතා දැම ඇතැයිද හෙතෙම පවසයි. ලංකාවේ පුරාතන ව්‍යාපෘති සමාලෝචන ලක් කරමින් යන මේ දවස්වල අපි ප්‍රාදේශීය වශයෙන් ඉන්න පළාත් භාර අධ්‍යක්ෂකවරුන් ප්‍රධාන ඉංජිනේරුවරුන් මාර්ගයෙන් අපි ඒ වගේ කටයුතු අපි කරගෙන යනවා. සමාලෝචන ලක් මොනවද අත්‍යවශ්‍යම දේවල් පමණක්. අනිත් එක දැන් තවත් ප්‍රශ්නයක් වෙනවා මේ ද්‍රව්‍ය වල ඉවයන් නිසා ඒවා ඉදිකන කරුවනොත් ලොකු අපහසුතාවක් වෙනවා. ඉතින් ඕවත් සැලකිලිවලගෙන ක්‍රමසම් දේවල් පමණක් ක්‍රියාත්මක කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා සහ තිරු නඩේෂන් යන අය මල්වානේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ. අද එම නඩුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගම්පහ මහාධිකරණ මිනිසුරු නිමල් රණවීර මහතා මේ බව ප්‍රකාශ කළේය. දුම්පේ මල්බාන මාපිටිගම් ප්‍රදේශයේ අක්කර 16 ක්‍රීඩමක් මිලටගෙන ඒ විශාල නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපලක් පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. ඉකුත් 9 වෙනිදා ගාලුමෝදරදී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ මහින්ද කාන්දගම යන අය ලබන 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත. එම සිද්ධියට සැකකරුවෙකු ලෙස නම් කිරීමෙන් පසු ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටියේය. ඊට අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනිණේය. මාධ්‍යවේදී ප්‍රගිත් එක්නනිකුඩ අතුරුදන් වූ සිද්ධියට අදාළව මීට පෙර අපමත මුදාහැර සිටි යුද හමුදා බුද්ධංශ සමාජිකයෝ 9 දෙනෙක් ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. මහහෙන ගැහුවත් පොළව හෙල්ලුනත් මහවැසි වැටුනත් කුණාටු හැමුවත් මොනදේයාවත් බිස්නස් එක ඉන්ෂුවන්නේ කොහොමත් දියුණුව මාවත පෙන්වයි ඔබහට රැකවරණය දේ මුළු බිස්නස් එකටම එක රක්ෂණයකින් බිස්නස් එකේ සියල්ලම ආවරණය කරන දියුණුවට මඟ පෙන්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ්. ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙදමාත්මයා සිද්ධාලේප. ඉදිරියේදී රට තුළ ආහාරයක් ඇතිවන බවට පළවන වාර්තා හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගැමි ජනතාව සිය ගෙවතු වගා ආරම්භ කර ඇතැයි ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එළවලු පළතුරු අල වර්ග මිරිස් ඇතුළු භෝග මේ යටතේ වගා කෙරේ. මේ දිනවල පවතින බැසි තත්ත්වය බොහෝ වගා සාරවත් වීමට බලපෑ ඇත. ගෙවතු වගා කරන වැඩි පිරිසක් තම ප්‍රදේශවල ඇති මුඩුබිම් සහ පුරන් කුඹුරු වගාව සඳහා ලබා දෙන සිල්ලීම් කර තිබේ. මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇත. ගෙවතු වගාවලට අවශ්‍ය කාබනික පොහොර සහ බීජ වර්ග සඳහාද මේ වන විට විශාල ඉල්ලුමක් පවතී. ඒවා ලබා ගැනීමටද එම දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්තිය හඬ අවධානය පිණිසයි. හෙට රාත්‍රී 9 සිට පසුදා උදැසන 6 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපෙන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි. කොළඹ 1, 2, 3, 4, 8, 9, 10, 11 යන ප්‍රදේශවලට මේ අනුව අඩු පීඩනයක් යටතේ ජලය සැපේ. විදස් පුවත් යුක්‍රේන ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියාවට පැනමු අතිරේක සම්බාධකවල කොටසක් ලෙස ජනාධිපති ව්ලාඩිමිර් පුටින් මහතාට සම්බන්ධ සුභෝග්භෝගී යාත්‍රා භාවිතය ඇමරිකානු බලධාරීන් විසින් අවහිර කරනු ලැබ ඇත. එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුසියානු දජ්‍ය සහිත ග්‍රේස්ෆුල් සහ කේමන් දූපත් දජ්‍ය සහිත ඔලිම්පියා යන යාත්‍රා මෙලෙස තහනම් දේපලක් ලෙස නම් කර ඇති බවයි. රුසියානු ජනාධිපතිවරයා මේ යාත්‍රා දෙක පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන අතර ඔහු ඒවා යොදා ගනිමින් චාරිකා රැසක නිරත වී තිබේ. පසුගිය වසරේ කළු මුහුදේ සිදු කළ සංචාරයකටද මෙම යාත්‍රාවක් යොදාගෙන ඇති අතර බෙලරුසියානු ජනාධිපතිවරයා දෙම චාරිකාවට එක් වෙතයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ් වසංගතයෙන් පීඩාවටපත් ව්‍යාපාර සඳහා ජපාන රාජ්‍ය ලබා දුන් සහනාධාර වංචා සහගතව ලබාගත් පුද්ගලයන් රැසක් හඳුනාගෙන ඇතැයි එරට බලධාරීහු පවසති. එරට පොලිසිය පෙන්වා දෙන්නේ මේ වැඩසටහනට සඳහා අප්‍රේල් මාස 30 වෙනිදා වන විට අදාළ සුදුසුකම් සපුරා නැති පිරිස් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර එම වංචාවට සම්බන්ධ වී ඇති බවයි. එවැනි පුද්ගලයන් 3655 දෙනෙකුට රට පුරා හඳුනාගෙන තිබේ. බදු ගණකාධිකාරිවරුන් බදු කාර්යාල සේවකින් සහ වෙනත් විශේෂ දැනුමක් සහිත පුද්ගලයන් ඒ අතර වන බව එරට පොලිසිය සඳහන් කරයි. මේ හේතුවෙන් ජපානයේ සිදු ඇති අලාභය ඩොලර් මිලියන 24කට අධික වෙයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. තල් සංවර්ධන මණ්ඩලය හම්බන්තොට වීරවිල ප්‍රදේශ ක්‍රියාවට නන්ව ඇති ව්‍යාපෘති යටතේ තල් හකුරු සහ රස කැවිලි වර්ග මෙන්ම බීම වර්ග නිෂ්පාදනය කෙරේ. ඒවා දෙස් විදේශ සංචාරකින්ට අලෙවි කෙරේ. මෙමගින් ප්‍රදේශයේ තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථාද උදා වී ඇත. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කරච්චියේ අද පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ලකුණු 73කින් ජය ගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් විය. කාසිය වාසි දෙන මුලින් පන්දුට පහර දුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර් 50 අවසානයේ කඩලු දෙකක් දැවි ලකුණු 253ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දුවර 50 අවසානයේ කඩලු 9ක් දැවි ලකුණු 180ක් පමණි. පාකිස්තාන කණ්ඩායමේ සිබින් රානින් ක්‍රීඩිකාව ලකුණු 123ක් රැස් කළාය. කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය සංවිධානය කරන පාසල් බාලිකා ක්‍රිකට් පුහුණු කඳවුර රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වේ. මේ සඳහා ආයෝජනය කර ඇති අනුමැතිය ලත් සීළු පාසල් වලට එදින පෙරවරු 8:30ට ක්‍රීඩාංගණයට වාර්තා කරන ලෙස සංවිධායකවරු දැනුම් දෙති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන අලියන්ස් ලංකා සමාගම 2022 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම පාරිභෝගික සන්නාම ලැයිස්තුවේ විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ සමාගම් 3 අතරට එක්වෙයි. සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ට සමාගම් 10 අතරට එක්වීමට එම සමාගමට හැකි වී තිබේ. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් මගින් සිදු කරනු ලබන සමීක්ෂණයකට අනුව මෙම සන්නාම ලැයිස්තුව LMT මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U-Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදල් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුව අධිනිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඇමරිකානු ඩොලර් එක ගැනුම් මිල රුපියල් 335.31කි. ඒ විකුණුම් මිල රුපියල් 365.28කි. යුරෝ එකක ගැනුම් මිල රුපියල් 383.9ක් වන අතර ඒ අලෙවි වන්නේ රුපියල් 391.95කටයි. ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 445.19කි. ඒ විකුණුම් මිල රුපියල් 460.70ක් විය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමු සහ වයම් පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. උතුර හා උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වරින් වර හමන පැයට කිලෝමීටර් 40ක පමණ තද සුළංද ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති කිරීමට යලසිරස්තල කොවිඩ් මුදල රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට වෙන් කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ආහාර සුරක්ෂිතතාව වැඩසටහනක්. උතුරු නැගෙනහිර පළාත්වල කුඹුරු ඉඩම් වගාව සඳහා නැවතත් ගොවි ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා සතොස් ආයතනයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක්. ප්‍රමාණවත් පරිදි ජලය පවතින බැවින් යලකන්නේ සඳහා කුඹුරු වගා කරන ලෙස ඉල්ලීමක්. විදුලි සංදේශ බද්ධ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැන්වේ. රුසියාවට ඇමරිකාවෙන් තවදුරටත් සම්බාධක. ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පාකිස්තාන කණ්ඩායමට ලකුණු 73ක ජයක්. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති මින් සමාප්තයි.